උත්තල දර්පණ වලින් සිදුවන පරාවර්තනය තමයි කරන්න තියෙන්නේ. දැන් මේක 12 වෙනි පිටුවේ තියෙන්නේ. එතකොට ඒකේ මූලික කිරණ සටහන් ආකාර දැන් අපි අවතල දර්පණ වල කතා කරා මූලික කිරණ සටහන් ආකාර 5ක් කතා කරා. හැබැයි 5යි කිව්වට මං කිව්වා මේ 5 ඇතුලේ කීයක්ද තියෙන්නේ? 3යි තියෙන්නේ කියලා. මේකේ පිරිසිදුවම මේ උත්තල දර්පණ ගැන කතා කරන්න යනකොට පිරිසිදුවම තියෙන්නේ කිරණ සටහන් 3යි. කතා කරන්න තියෙන්නේ. මූලික කිරණ සටහන් වර්ග 3යි කතා කරන්න තියෙන්නේ. ඒ මූලික කිරණ සටහන් වර්ග 3 තමයි එකක් තමයි දැන් උත්තල දර්පණයක් මෙහෙම තියෙනවා නම්. මෙන්න උත්තල දර්පණයක් තියෙනවා. එතකොට අඳුරු පෘෂ්ඨය වෙන්නේ ඇතුළත වක් පෘෂ්ඨය. අඳුරු පෘෂ්ඨය වෙන්නේ. එතකොට පරාවර්තන පෘෂ්ඨය වෙන්නේ මේ පිටපැත්තේ තියෙන උත්තල පෘෂ්ඨය. එතකොට මේක ද්‍රවය විදියට අපි සුපුරුදු විදියටම හඳුන්වනවා. එතන තියෙන ද්‍රවය සුපුරුදු විදියට මේක එහෙම හඳුන්වනවා. ඊට පස්සේ මේකේ පළවෙනිම කිරණය තමයි දැන් අපි අරගෙත් කතා කරේ අවතල දර්පණ වල කතා කරේ ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණ ගැන කතා කරේනේ පළවෙනි එක. ආන් ඒ වගේ මේකේ පළවෙනි එක අපි කතා කරන්නේ ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණ. බලන්නකො. මෙන්න මේවයි වැඩි. මට මේකට ඕන පාට වර්ග දෙකක් විතර ඕන. right. ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණ. දැන් ඕන් එනවා. මේ වැඩි හිතන්න එපා. ඉතින් මේක පොඩ්ඩක් ඉරියදයි. අවුරුදු 20ක බලපුරුද්දෙන්නේ කරන්නේ. right. දැන් මේ මෙහෙම ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙනවා. මෙන්න ප්‍රධාන අක්ෂය ඒකට සමාන්තර වෙනවා. ඒ කිරණ. දැන් අවතල දර්පණ වල නම් උනේ මොකද? ප්‍රධාන අක්ෂයට සමාන්තරව පැමිණෙන කිරණ නාභිය ඔස්සේ ගමන් කරයි. එහෙම නැත්නම් නාභිය ඔස්සේ ගමන් කරන පරිදි පරාවර්තනය වේ. දැන් මේකේ උත්තල පෘෂ්ඨය තමයි මේ පැත්තේ තියෙන්නේ. එතකොට ඇතුලේ පෘෂ්ඨය තමයි අර ඇතුල් පැත්තේ මේ දර්පණයේ පරාවර්තනය නොවන මේ ඇතුල් පැත්තේ තමයි වක්‍රතා කේන්ද්‍ර තියෙනවා නම් වක්‍රතා කේන්ද්‍ර තියෙන්නේ නාභි තියෙනවා නම් නාභි තියෙන්නේ මේ ඇතුලේ. තේරුණාද? එතකොට මේ පිට නාභි පිහිටන්නේ නැහැ. පිට නාභියක් පිහිටන්නේ නැහැ. එතකොට මෙන්න මේක ගමන් කරන්නේ පුතා මෙන්න මෙහෙම. මේ සමාන්තරව එන කිරණය මේ පැත්තේ මේ ඇතුල් පැත්තේ නාභියේ සිට එනවා වගේ මේ නාභියේ සිට එනවා වගේ මෙතන නම් පරාවර්තනය වෙනවා. ඒ කියන්නේ අපි මෙහි අපේ ඇහැ තියලා බැලුවොත් අපි මෙහි අපේ ඇහැ තියලා මේ පැත්ත බැලුවොත් අපිට මේ කිරණය පේන්නේ මෙහෙම සමාන්තරව ඇවිල්ලා දර්පණේ වැදිලා අපේ ඇහැට එනවා කියලා නෙමෙයි. මෙහෙම බැලුවොත් අපිට පේන්නේ මෙහි තියෙන මේ දර්පණය ඇතුලේ තැනක තියෙන නාභිය කියන තැන ඉඳලා මේ කිරණ එනවා කියලා. ඕම් පළවෙනි කිරණය. තේරෙනවද? එහෙනම් පළවෙනි කිරණය තමයි මොකද්ද? ප්‍රධාන අක්ෂයට සමාන්තරව දීලා තියෙනවා කිරණය. ඒක යටි ලියා ගන්න ඉස්තැනේ. ප්‍රධාන අක්ෂයට සමාන්තරව පැමිණෙන කිරණ නාභිය ඔස්සේ පැමිණෙන සේ පරාවර්තනය වේ. හරිනේ? ඔය අංක 1. ඊළඟට දෙවෙනි කිරණය. දෙවෙනි කිරණය ඕකේම අනිත් පැත්ත. ඔය කිරණේම අනිත් පැත්ත. මොකක්ද ඕකේම අනිත් පැත්ත? යම් කිසි කිරණයක් එනවා නම් මේ පැත්තෙන් දර්පණයට එනවා නම් නාභියට එල්ල වෙලා. ඒ නාභියේ වදින්න වගේ බලාගෙන එනවා මගදී වදිනවා දර්පණේ. එහෙම එන කිරණයක් තියෙනවා නම් නාභියේ වදින්න බලාගෙන එන කිරණයක් තියෙනවා නම් එයා වැදිලා පරාවර්තනය වෙන්නේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව. එහෙනම් නාභිය දෙසට පැමිණෙන කිරණයක් උත්තර දර්පණයක ගැටි ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරයි. නාභිය දෙසට පැමිණෙන කිරණයක් නාභිය වෙතට පැමිණෙන කිරණයක් උත්තර දර්පණයේ ගැටි ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරයි. ඕන් එකක්. right. ඊළඟට මේ දෙවෙනි එක එතකොට නේ. ඔක දෙවෙනි එක. ඊළඟට තුන්වෙනි එක මේ දෙකටම වඩා වෙනස්. දැන් මෙතනත් ඇත්තටම බලන්නකො මෙතන තුනක් කිව්වට අපි මම කිව්වා පිරිසිදුවම තුනක් තියෙනවා කියලා. ඒ වුණාට පිරිසිදුවම තුනක් කිව්වට එහෙමක් නැහැ නේද? අර පළවෙනි කතා කරපු දෙකම එකයි. නේ? එතකොට මෙතන තියෙන්නේ දෙකයි හරියට බැලුවොත් නේ. right අපි තුන්වෙනි එක බලනවා. මේ තියෙන තුන්වෙනි පින්තූරේ මෙන්න මේ ද්‍රවයට යම් කිසි ආනතයකින් ද්‍රවයට පතනය වෙන කිරණයක් මම කිව්වා මේ මෙතන මේ
මේ මෙතන අපි කේන්ද්‍රයේ ඉඳලා යම් කිසි ස්පර්ශකයක් ඇන්දොත් එහෙම එතන තල දර්පණයක් විදිහට වැඩ කරන්නේ. ඉතින් මේ ලක්ෂය කියන තැනදී මේ P කියන ද්‍රවය කියන ලක්ෂයේදී එතන තල දර්පණයක් විදිහට වැඩ කරන්නේ. එතන අවතල දර්පණයක්ද උත්තල දර්පණයක්ද කියන එක අදාළ නැහැ. මෙන්න මේ ලක්ෂය මේ ඩොට් එක වැඩ කරන්නේ තල දර්පණයක් විදිහට. ඒ නිසා එයාට යම් කිසි ආනිතයකින් වදිනවා නම් කිරණයක් යන්නේ ඒ සමානම කෝණයක් සාදාගෙන. තේරුණාද? එහෙනම් ද්‍රවයට ඒ කියන්නේ ප්‍රධාන අක්ෂයට ආනතව ඔන්න මේ මෙහෙමයි කියන්නේ මේක. ප්‍රධාන අක්ෂයට ආනතව ද්‍රවයට පතනය වන කිරණයක් සමාන ඒ පතන කෝණයට සමාන කෝණයක් සාදාගෙන පරාවර්තනය වේ. ඔච්චරයි කිරණ සටහන් තුන. මූලික කිරණ සටහන් තුන. ඊළඟට ඔයාලට ගොඩක්ම සතුටුම හිතන වැඩේ තමයි මේ උත්තල දර්පණ වලින් දැන් අවතල දර්පණ වලින් නම් කිරණ සටහන් කීයක් ඇන්දද? 5ක් ඇන්දා. 5ක් ඇන්දලා පොදු සටහනක් ඇන්දා. මේකේ ඒ වගේ කිසි දෙයක් නැහැ. මේකේ තියෙන එකයි අඳින්න තියෙන්නේ. එක කිරණ සටහනයි අඳින්න තියෙන්නේ උත්තල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ වලට. මෙන්න උත්තල දර්පණය මෙන් උත්තල දර්පණය මෙන්න ද්‍රවය උත්තල දර්පණය ඉදිරියේ වස්තුවක් තබා ඇති විට දැන් මෙහි නාභි ලකුණු කරන්න පුළුවන්ද? බෑනේ. ඇයි? ඇතුල් පැත්තේ නාභිය තියෙන්නේ. වක්‍රතා කේන්ද්‍ර ලකුණු කරන්න පුළුවන්ද? බෑ. ඇතුල් පැත්තට වක්‍ර වෙන්නේ. නේ? ඒකට පිට පැත්තේ මෙහෙම මුකුත් ලකුණු කරන්න බෑ. එහෙනම් කොතන හරි තැනක අපි වස්තුවක් තියනවා. තියන්න බලන්න මේ වස්තුව. මෙන්න වස්තුවක් තිබ්බා. කොතන හරි තැනක තිබ්බා වස්තුවක්. අපි කැමති තැනක තිබ්බා. තිබ්බහම දැන් කොහොමද වෙන්නේ? අපි දැන් මෙහි නාභියක් ලකුණු කරගන්නවා. නාභියක් ලකුණු කරගන්නකො මෙහි. ලකුණු කරගත්තා. ලකුණු කරගෙන දැන් ඉතින් කිරණ අඳිනවා. දැන් ඉතින් මෙයාගේ ප්‍රතිබිම්බය ගන්න හදන්නේ. දැන් මොකද්ද? දැන් උත්තර දර්පණ වල කිරණ එක අපි ගන්න ඕන. මේක අඳින්න. දැන් උත්තර දර්පණ වල කිරණ අපි තුනක් කතා කරානේ. තුනෙන් එකක් ගන්නවා. මොකද්ද? මෙන්න මේක. ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරන කිරණ. ඔන්න ප්‍රධාන අක්ෂයට සමාන්තරව යනවා. දර්පණයේ වෙදිලා පරාවර්තනය වෙන්නේ කොහොමද? මේ නාභියේ සිට පැමිණෙන පරිදි. එහෙනම් නාභියේ ඉඳලා එනවා නම් එන්නේ කොයි ඇන්ගල් එකෙන්ද? අන්නේ විදිහට පරාවර්තනය වෙනවා. ඔන්න යනවා. ඔන්න ඉතින්. හරිනේ. right. ඊළඟ එක. ඊළඟට අපි මේකේ කිරණ තුනයිනේ කතා කරන්නේ. තුනෙන් අනිත් එක මොකද්ද? නාභියට එල්ලවන එක. ආයිකින් ඒ පාරේ බැඳලා වැඩක් නැහැනේ. එහෙනම් අනිත් කිරණේ ගමු. ද්‍රවයට ආනතව පතනය වෙන කිරණේ. මෙතනින්ම පටන් ගන්නවා. ද්‍රවයට ආනතව පතනය කරනවා. මෙන්න මේ කියන කෝණයට මෙන්න මේ මම කොළ පාටින් ලකුණු කරපු කෝණයටම සමාන කෝණයක් සාදාගෙන පරාවර්තනය වෙනවා. ඒක ආයි කොහෙන්වත් යනවා කියලා නෙමේ. කෝණ දෙක සමානව යන්නේ. මේ කෝණය i කියලා ගත්තොත් මේ කෝණයත් iම තමයි. සාදාගෙන පරාවර්තනය වෙනවා. මේ මෙහෙම යනවා. දැන් ප්‍රතිබිම්බයක් ගන්න දෙපයි. එතකොට මේ කිරණ දෙක මේ පරාවර්තනය වෙච්ච කිරණ දෙක මෙහෙම දෙපැත්තට යන්නේ. එහෙනම් මෙහි කොහෙවත් ප්‍රතිබිම්බයක් හැදෙනවද? නැහැ. එහෙනම් හැදෙන්නේ නැත්නම් දැන් මෙයා නම් අපි දික් කරලා ගත්තා නාභියේ සිට පැමිණෙන පරිදි කියලා. එහෙනම් මෙයාවත් අපි පොඩ්ඩක් දික් කරලා ගමු. එහෙනම් මෙයා අපි මෙහෙ හැතියලා බැලුවොත් අපිට මෙන්න මේ කිරණය පේන්නේ පුතේ මෙහෙම ඇවිල්ලා වැදිලා හැරිලා එනවා කියලා නෙමෙයි. මෙන්න මෙහි කොහෙදෝ තැනක ඉඳන් එනවා කියලා. ඔහොම. එතකොට මෙන්න මේ කොහෙදෝ කියන තැනක ඉඳන් එනවා කියන කිරණ දෙක ගැටෙන තැන තමයි මේකෙදි ප්‍රතිබිම්බය නිර්මාණය වෙන්නේ මෙන්න මේ වගේ. මෙන්න මේ විදිහට. හැබැයි ඒ ප්‍රතිබිම්බය උඩුකුරුයි. ඔන්න බලන්න. ඇයි ඒ තිබ්බ පැත්ත තමයි මේක හැරිලා නැහැ. මේ කිරණ කොහෙටවත් උඩු යටිකුරු වෙලා නැහැ. පැත්ත මාරු වෙලා නැහැ. ඔන්න. එහෙනම් මේක තමයි උත්තර දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බය. එහෙනම් දැන් මෙන්න වස්තුව මෙන්න ප්‍රතිබිම්බය මෙයා දිහා වස්තුව දිහා බලාගෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ අපි කියන්න ඕන. කියමු. මෙයා දිහා බලලා මෙයා ගැන කියනවා. මෙයාට වඩා මෙයා පොඩි. නේ? දැන් අපි ඒක හරියට උදාහරණයක් විදිහට අපි දිහා බලාගෙන අපේ මල්ලි කෙනෙක් ගැන කියනවා වගේ. මට වඩා ඌ මිටි. නේද? මම කෙරුවොත් ඌ වැඩ කරන්නේ අනිත් පැත්තට. මම දෙයක් කිව්වොත් ඌ ඒ කියන දේ කරන්නේ නැහැ.
ඒ කියන්නේ අයියයි මල්ලි උඩුකුරුයි. නෙමෙයි සෝරි යටිකුරුයි වගේ. ඇයි? මම කියන දේ නෙමෙයි ඌ කරන්නේ. ඌ අනිත් එක කරන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ දේ. ආන් ඒ වගේ. එතකොට දැන් මෙන්න වස්තුව, මෙන්න ප්‍රතිබිම්බය. වස්තුව දිහා බලාගෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ හොඳයි. බලන්න. පළවෙනිම එක උඩුකුරු යටිකුරු බව. මොකද්ද? උඩුකුරුයි. උඩුකුරු. දෙවෙනි ලක්ෂණය මොකද්ද? වස්තුවට වඩා කුඩායි. වස්තුවට වඩා කුඩා. ඊළඟට ඇත්තටම කිරණ යනවද? ඇත්තටම කිරණ යනවද? ඇත්තටම කිරණ යන්නේ නැහැ. ඇත්තටම කිරණ යන්නේ නැහැ. යනවා වගේ පේනවා. ඇත්තටම යන්නේ නැති හින්දා තිරයකට ගන්න පුළුවන්ද? බෑ. තිරයකට ගන්න බෑ. ඇත්තටම යන්නේ නැහැ. ඒ තිරයකට ගන්න බැරි හින්දා අපි කියනවා ඒක අතාත්විකයි කියලා. අතාත්විකයි කියලා. අතාත්වික ප්‍රතිබිම්බයක්. කොයි පැත්තද හැදෙන්නේ? දර්පණය ඇතුල් පැත්තේ. දර්පණය තුල සෑදී. ඒ කියන්නේ දර්පණයෙන් පිටුපස. දර්පණයෙන් පිටුපස කිව්වත් එකයි, දර්පණය තුල කිව්වත් එකයි, කොහොම කිව්වත් එකයි. හරිද? දැන් බලන්නකෝ. හරි. ඕම තමයි ප්‍රතිබිම්බ ලක්ෂණ. දැන් ඊළඟට මම දැන් අර අපි අර අවතල දර්පණ වලට කතා කරා නේද? කිරණ සටහන් කීපයක් පොදු මේ අර සමස්ත කිරණ සටහන. ඒ කියන්නේ සමස්ත ප්‍රතිබිම්බ සටහන එකම වස්තුවක් අරගෙන එතකොට වෙනස් වුනේ කොහොමද කියලා. එතකොට අර සමාන්තර වෙන කිරණේ අර ගියපු පාර දිගේනේ ඔක්කොම ප්‍රතිබිම්බ හිටියේ. දැන් මේකෙත් බලන්නකෝ. මේ වස්තුවම අපි ගන්නවා. මෙන්න මේ කියපු වස්තුවම ගන්නම් ප්‍රතිබිම්බය අඳින්න ඕනේ නැහැ. දැන් ප්‍රතිබිම්බය අමතක කරන්න. right. මෙන්න මේ වස්තුව තමයි අපි සලකන්නේ මේ වෙලාවේ. මේ වස්තුව සලකනවා. මේ ගත්ත වස්තුව. මේ ඇට්ලස් මාකර් නම් අජූතයි නේ. ලාටු ගෑවා වගේ. කමන්නේ. කරන්න දෙන්නේ. right. දැන් බලන්න. දැන් මේ එකම වස්තුව නම් එකම උසනේ. කොහෙට ගෙනිච්චත්. දැන් එතකොට බලන්න මම මේ වස්තුව පොඩ්ඩක් මෙහාට කරලා බලනවා. මේ පැත්තට. මේ මෙතන පිහිටවුවා කියලා හිතන්නකෝ. මෙන්න මෙතන පිහිටවුවා කියලා හිතන්නකෝ. එතන පිහිටවුවත් එකම උස නේද? එහෙනම් මේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව යන කිරණේ එකම ගානින් යන්නේ. එහෙනම් එකම ගානින් යනවා නම් පරාවර්තනය වෙන්නේ එකම විදියට. එහෙනම් මේ වස්තුව මෙහාට කෙරුවා කියලා මේ වස්තුවේ හිසෙන් ගෙනියන කිරණය යන්නේ එකම පාරේ නම් ප්‍රතිබිම්බය අනිවාර්යෙන් තියෙන්නේ මේ වස්තුව කොහෙට කරත් ප්‍රතිබිම්බය තියෙන්නේ මේ ඉරේ කොහේ හරි. තේරුණාද? පැහැදිලිද? මේ වස්තුවෙන් උඩින් යන කිරණය මේ වස්තුවේ ඉහළින් යන කිරණය යන්නේ එකම මට්ටමෙන්නේ. ඇයි? එකම වස්තුවනේ අපි ගත්තේ. එතකොට මෙතන තිබ්බ මුල් පළවෙනි අවස්ථාවේ අපි තිබ්බේ වස්තුව මෙතනනේ. ඒ වස්තුවම ඉස්සරහට කෙරුවා කියලා මේ දෙවෙනි අවස්ථාවට ගත්තා කියලා වස්තුවේ උසේ වෙනසක් නැහැනේ. නේ? පිහිටීම විතරයි වෙනස් කරේ. නමුත් උසේ වෙනසක් නැති හින්දා අර ප්‍රධාන අක්ෂයට සමාන්තරව යන කිරණ සමාන්තරව කියන්නේ පුතේ සමදුරින් ගමන් කරනවා කියන එක නේ. එතකොට සමාන්තරව යන කිරණය එකම මට්ටමේ යන්නේ. එකම මට්ටමේ ගිහිලා හදුනා නම් මේකෙත් මේ කිරණය අමතක කරලා අපි මෙතන ඉඳන් පටන් ගත්තා කියලා හිතුවනම් මේකම මට්ටමෙන් ගිහිලා වැදුනා. එයාට නාභිය පේන්නේ එකම තැනින්. එහෙනම් නාභියේ ඉඳලා එන එකම පාර යන්නේ. එහෙනම් මේ වස්තුව ඉස්සරහට කරා කියලා ප්‍රතිබිම්බය හිටිට පාර වෙනස් වෙනවද? පාර වෙනස් වෙලා නැහැ. පාර අනිවාර්යෙන් මේ කැලේ හිටින්නේ. ඊළඟට බලන්න. ඊළඟ ආතල්ම වැඩි. දැන් මේ වස්තුවෙන් යන කිරණය මෙහෙම වැදුනහම ද්‍රවයට යන කිරණය මෙහෙම වැදුනහම මෙහෙට පරාවර්තනය වෙන්නේ. ඉතින් කොයි මේ දැන් මේ ඒකම එතකොට මේ කිරණ දෙක එකතු වීමක් තියෙනවද? නෑ. මේ රතු කිරණයයි කොළ කිරණයයි එකතු වෙන්නේ නෑ. ඉතින් ඒකම ඒ වස්තුවම අපි මෙතෙන්ට ගත්තා කියලා මේ වදින ඇන්ගල් එක වෙනස් වුණාට මේ කෝණය වැඩි වෙනකොට මෙහෙට යනවා. කොහොමදවත් එකතු වෙන්නේ. නේද? එහෙනම් අනිවාර්යෙන් මේ කිරණයත් අපිට දික් කරන්න වෙනවා මෙහි කොට හරි. එතකොට අනිවාර්යෙන් මේකේ බලන්න මේ උත්තර දර්පණයක් ඉදිරියේ වස්තුව කොහේ තිබ්බත් ප්‍රතිබිම්බය නිර්මාණය වෙන්නේ පුතේ පිටිපස්සේ. දර්පණයේ ඇතුළේ. තේරෙනවද? උත්තර දර්පණයක් ඉදිරියේ වස්තුව කොහේ තිබ්බත් ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහෙද? දර්පණයේ ඇතුළේ.
දැන් පොඩ්ඩක් බලන්නකෝ මේ. දැන් අර අංක 1 අවස්ථාවේ ප්‍රතිබිම්බය මෙතන ආවේනේ. අංක 1 අවස්ථාවේ ප්‍රතිබිම්බය මේ මෙතන ආවේ. ඔයාලට මතක ඇතිනේ. එකේ ප්‍රතිබිම්බය. දැන් බලන්න මේ 2 අවස්ථාවේ ප්‍රතිබිම්බය මේ කිරණය මෙහෙම යන්නේ. එතකොට ළඟ වැඩි. එතකොට ඇන්ගල් එක වැඩි. ඇන්ගල් එක වැඩි හින්දා බලන්න දෙවෙනි අවස්ථාවේ ප්‍රතිබිම්බය මේ මෙතන. මේ ඒ කියන්නේ බලන්න මේ දර්පණය ඒ පළවෙනි අවස්ථාව තියෙන්නේ පළවෙනි අවස්ථාවේ වස්තුව තියෙන්නේ දර්පණයට වඩා ටිකක් දුරින්. දෙවෙනි අවස්ථාවට වඩා දුරින් තියෙන්නේ පළවෙනි අවස්ථාව. එතකොට දර්පණයට වඩා දුරට යනකොට ප්‍රතිබිම්බය පුංචි. දර්පණයට කිට්ටු වෙනකොට මේ බලන්න දෙවෙනි අවස්ථාවට ගන්නකොට ප්‍රතිබිම්බය ලොකුයි. තව ටිකක් ළඟට ගත්තොත් මේ කිරණේ තව ඇල වෙනවා. තව ඇල වුණාම තව මෙහින් යනවා. එතකොට තවත් ලොකුයි. එහෙනම් උත්තර දර්පණයකට වස්තුවක් කිට්ටු වෙන්න ප්‍රතිබිම්බය ලොකු වෙනවා. තේරුණාද? ප්‍රතිබිම්බය ලොකු වෙනවා. උත්තර දර්පණයකින් දුරට යන්න මේ වස්තුව මෙතෙන්ට ගන්නවා. ඔය අර වස්තුවම ගන්නවා මෙතෙන්ට. බලන්නකො. දුරටම ගන්නවා. දුරට ගත්තා. දැන් බලන්නකො. එකම උසනේ. එකම උස නම් මේ යන කිරණය එකමයි. මේ එකම කිරණය. නේ මේ යන කිරණය එකම කිරණය. එහෙනම් ප්‍රතිබිම්බය හිටින පාර එකමයි. හැබැයි මේ දෙවෙනි කිරණය පොඩ්ඩක් බලන්න. දෙවෙනි කිරණේ බලන්න. කොළ පාට කිරණේ. කොළ පාට කිරණේ මෙහෙම යන්නේ. ද්‍රවයටනේ පතනය වෙන්න ඕන. මෙන්න කෝණය පුංචි කෝණයක්. පුංචි කෝණයක් නම් මෙතන හදාගන්න කෝණයක් පුංචි මේ. හදාගෙන පරාවර්තනය වෙනවා. ඒ දෙන්න මේ කිරණය එකතු වෙනවද? නැහැ. එහෙනම් මේ කිරණය මෙහාට දික් කරන්න වෙනවා. දික් කරනකොට දැන් වදින්නේ කිරණය මෙහි. එකතු වෙන්නේ. අර රතු පාට කිරණයත් එක්ක එකතු වෙන්නේ මෙහි. මේ පේනවනේ. මෙහෙන් එකතු වෙන්නේ. දැන් මොකද? දැන් ප්‍රතිබිම්බය කලින්ට වඩා පුංචි. මේ තුන අවස්ථාවේ ප්‍රතිබිම්බය. මේ තුන අවස්ථාවේ වස්තුව. එතකොට බලන්න දර්පණයෙන් දුරට යන්න වස්තුව දර්පණයෙන් දුරට යන්න ප්‍රතිබිම්බය පුංචි වෙනවා. හැබැයි උඩුකුරුයි. මේ සියලු ප්‍රතිබිම්බ උඩුකුරුයි. අතාත්විකයි. ඒ කියන්නේ තිරයකට ගන්න බෑ. මේ ප්‍රතිබිම්බ වස්තුවට වඩා කුඩායි. වස්තුවට වඩා කුඩායි. හැබැයි දර්පණයට කිට්ටු වෙන්න කුඩා වුණාට ඒ කුඩා එකේ සයිස් එක ටික මොකද වෙන්නේ? ලොකු වෙනවා. තේරුණාද? ඒක තමයි මේ උත්තර දර්පණ මෙහෙම වෙච්ච හින්දා මහ විශාල වැදගත්කමක් තියෙනවා මේක. කාටද? වාහන රියදුරන්ට. මේකේ වැදගත්කම කාටද දැනෙන්නේ? වාහන රියදුරන්ට. වාහනයක පැතිකණ්ණාඩියට ගන්නේ උත්තර දර්පණ. හේතුව තමයි මෙන්න මේක. මේක තමයි හේතුව. ඇයි ඒ? පැතිකණ්ණාඩිය උත්තර දර්පණය මෙහෙම සයිඩ් කණ්ණාඩියෙන් අපි බලනකොට අපි පිටිපස්සේ එන වාහනයක් ඈත තියෙනකොට අපිට ඒ වාහනේ පුංචියට පේනවා. හැබැයි වාහනේ හරි පැත්තට පේනව නේද? ඒ කියන්නේ මේ වාහනේ දැන් ඇම්බියුලන්ස් එකක් එනකොට ඇම්බියුලන්ස් එකේ අර අකුරු අනිත් පැත්තට ගහලා තිබ්බ එක එහෙම මේ අතට හැරිලා පෙවුනට අපිට ඇම්බියුලන්ස් එකේ රෝද උඩ ගිහිල්ලා පේන්නේ නැහනේ. දැන් දුර ඉඳන් එනකොට ඇම්බියුලන්ස් එක මෙහෙම උඩුකුරුව ඇවිල්ලා එක තැනක් පැන්න ගමන් ඇම්බියුලන්ස් එක හැරෙනවා මෙහෙම. එහෙම වෙන්නේ නැහැ. නේද? වාහනයක පැතිකණ්ණාඩියකින් අපි බලනකොට ඈත එන එක පේන්නේ ඒන පැත්තටමයි, ඒ තියෙන හරි පැත්තටමයි. ඒ කියන්නේ උඩුකුරුයි. ඒ කියන්නේ වස්තුව තියෙන දුර අනුව ප්‍රතිබිම්බය යටිකුරු වෙන්නේ නැහැ. උඩුකුරුම තමයි ප්‍රතිබිම්බ. හැම ප්‍රතිබිම්බයක්ම උඩුකුරුයි. හැබැයි පුංචි. ඉතින් අර පොඩි කණ්ණාඩියට පත වාහනේ ගන්නවනේ. දැන් වාහනයක් දර්පණයට වඩා ලොකුයිනේ බං. ඒ වුණාට වාහනේ ප්‍රතිබිම්බ දර්පණය ඇතුලේ පේනවනේ. ඒ කියන්නේ වස්තුවට වඩා ඇත්ත වස්තුවට වඩා ප්‍රතිබිම්බය අනිවාර්යෙන් පුංචි. හැබැයි උඩුකුරුයි. තිරයකට ගන්න බෑ. ඇයි? දර්පණය ඇතුලේ අපිට පේන්නේ. තේරුණානේ? ඒකයි මේ සයිඩ් කණ්ණාඩියට උත්තර දර්පණ ගන්න. මේක අවතල දර්පණයේ කේස් එක වුණා නම් අවතල දර්පණයේ යටිකුරු ප්‍රතිබිම්බක් තියෙනවා උඩුකුරු ප්‍රතිබිම්බක් තියෙනවා. අවතල දර්පණ ගත්තොත් කොහමද වාහනවල සයිඩ් කණ්ණාඩියට? ලොකුවට නම් පේන්නේ. ලොකුවට බැවුනට ඇම්බියුලන්ස් එහෙම හිටපු ගමන් එක පැත්තට අනිත් පැත්ත ගහනවා පේනවා. හිටපු ගමන් අනිත් පැත්තට පෙරලෙනවා. එහෙම එකක් වෙනවා. දැන් උත්තර දර්පණ වල එහෙම එකක් නැහැ. ඒකට හේතුව තමයි මේ දුර අනුව ප්‍රතිබිම්බයේ උඩු යටිකුරු බව වෙනස් වෙන්නේ නැහැ. උඩුකුරුම තමයි. අතාත්විකයි කුඩායි. කුඩා හින්දා ලොකු වස්තුවක් අපිට පොඩි සයිඩ් කණ්ණාඩියකින් බලා ගන්න පුළුවන්. දැන් බලන්න බර මෝටර් බයික් වල එහෙම
දැන් ඔය ලංකාවේ පදින මෝටර් සයිකල් වල තමයි ටිකක් මෙන්න මේ සයිස් එකට වගේ සයිඩ් කණ්ණාඩිය ඇත්තටම අර සයිඩ් කණ්ණාඩිය මේ සයිස් එකට වගේ තියෙනවා. තේරුණාද? මේ ඇත්ත සයිස් එක මේ වගේ සයිස් එකකට තියෙනවා. ඒ වුණාට ඔය දැන් ඔය ලංකාවේ ගොඩ පදින්නේ නැහනේ ඔය මේ ලොකු එන්ජින් ධාරිතාවයන් තියෙන බයික් තියෙනවා. ලංකාවේ ඒවා රෙජිස්ටර් කරන්නත් දෙනවා. 1000cc වගේ ඒවා දෙනවා රෙජිස්ටර් කරන්න. නමුත් බහුලව පදින්නේ නැහනේ මහා මාර්ගේ. දැන් ඒව පදින්නේ වෙන රටවල් වල. ඒව පදින ඒ බයික් වල බලන්නකෝ. උන්ට ආයි සයිඩ් කණ්ණාඩියක් අඩන්නේ. ඔය හිච්චම් මෙතර විතර දර්පණ කැලක්. හැබැයි ඒකෙන් පිටිපස්සෙන් එන වාහනය සම්පූර්ණයෙන් පේනවා. ඒ කියන්නේ චූටි ප්‍රදේශයකින් විශාල ප්‍රදේශයක් බලා ගන්න පුළුවන් මේ උත්තර දර්පණ. එහෙනම් මේක තමයි උත්තර දර්පණය. එහෙනම් උත්තර දර්පණයක වස්තුව කොතන මේ දර්පණයේ ඉදිරියේ වස්තුව කුමන ස්ථානයක තිබ්බත් හැදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ එකමයි. ඒ කියන්නේ අඳින්න තියෙන කිරණ සටහන් එකයි අඳින්න තියෙන වස්තුව කොතන තිබ්බත්. ඒ හැදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ මේ වස්තු දිහා බලාගෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ කියන්න පුළුවන්. මොකද්ද පළවෙනි එක? උඩුකුරුයි. ප්‍රතිබිම්බය උඩුකුරුයි. ඊළඟට වස්තුවට වඩා කුඩායි. කුඩා ප්‍රතිබිම්බ. ඇත්තටම කිරණ යනවද? නෑ. එහෙනම් අතාත්විකයි. තිරයකට ගන්න බෑ. මේ දර්පණය තුල සෑදේ. දර්පණය තුල හැදෙන්නේ. හැබැයි පොඩි වැඩක් තියෙනවා. අවතල දර්පණවලදීත් මේක වෙනවා පුතේ. උත්තල දර්පණවලදීත් වෙනවා. තල දර්පණවලදීත් වෙනවා. තල දර්පණවලනේ අපිට පේන්නේ හොඳටම. තල දර්පණ කතා කරනකොට මම කිව්වේ පාර්ශවික අපවර්තනය කියලා වචනයක්. මොකක්ද ඒ කියන්නේ? වම දකුණ මාරු වෙනවා. දැන් මම කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා හිටගෙන මගේ දකුණ ඉස්සුවහම අර කණ්ණාඩිය ඉස්සරහ මගේ කෙලින් ඉන්න එක උස්සන්නේ මම. උගේ. ඕකටනේ වම දකුණ මාරු වෙන්නේ පාර්ශවික අපවර්තනය කියන්නේ. ඒක අවතල දර්පණයනුත් වෙනවා. උත්තල දර්පණයනුත් වෙනවා. මතක තියාගන්න. දර්පණ ඕනම එකකින් පාර්ශවික අපවර්තනය සිද්ධ වෙනවා. තේරුණාද? පැහැදිලිද? දර්පණ ඕනෑම දර්පණයකින් පාර්ශවික අපවර්තනය සිද්ධ වෙනවා. මතක තියාගන්න. හරිද? එහෙනම් කොතන හරි ප්‍රශ්නයක අහලා තිබ්බොත් හරි වැරදි වගන්ති තෝරන්න අහලා තිබ්බොත් අවතල දර්පණ වලින් හෝ උත්තල දර්පණ වලින් පාර්ශවික අපවර්තනයක් වෙන්නේ නැහැ කියලා වැරදි වෙනවා. ඕනම දර්පණයකින් පාර්ශවික අපවර්තනය වෙනවා. තේරුණාද? ඕනම දර්පණයකින් වෙනවා. right. එහෙනම් මෙතන ඕනනම් තව ලක්ෂණයක් විදිහට ලියා ගන්න පාර්ශවික අපවර්තනයට ලක් වේ කියලා. පැහැදිලිද? ඒ කරලා දැන් මේක උත්තර දර්පණයක් ඉදිරියේ වස්තුවක් ලැබුවාම ප්‍රතිබිම්බයේ ලක්ෂණ ටික ලිව්වා. ඊට පස්සේ ලියා ගන්න මෙන්න මේ උත්තර දර්පණවල තියෙන වැදගත්කම. උත්තර දර්පණයක තියෙන වැදගත්කම තමයි වස්තුව මේවා ලියා ගන්න ෂෝට් නෝට් දා ගන්න. දැන් ඔයාලට වීඩියෝ එක නෙවන්නේ. ඒ හින්දා රිවයින් කර කර දැන් එක සැරේට ඇහුන්නේ නැහැ කියලා එකක් නැහැ. රිවයින් කර කර ආපහු පෝස් කර කර රිවයින් කර කර පෝස් කර කර ඔයාලා නෝට් එකට දා ගන්න. දැන් දෙපාර කියන්න ඕනේ නැහැ. වීඩියෝ එකක් කරන එකේ තියෙන වාසිය ඒකයි. මම ඔය දෙපාර කිව්වා. හරි. තියෙන වාසිය තමයි මොකද්ද? දර්පණය ඉදිරියේ වස්තුව පවතින දුර අනුව මොකද වෙන්නේ? ප්‍රතිබිම්බය යටිකුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙමයි ලියන්නේ. ඒක ලියන්නේ මෙහෙමයි ඈ. දර්පණයේ ඉදිරියේ කුමන ස්ථානයක වස්තුව තැබුවද උඩුකුරු ප්‍රතිබිම්බ සෑදේ. ඔය එක. ඊළඟ එක තමයි වාහනවල පැති කණ්ණාඩි වලට භාවිත කරන්නේ ඇයි? එකක් තමයි දුර අණුව වස්තුව පවතින දුර අණුව ප්‍රතිබිම්බයේ උඩු යටිකුරු බව වෙනස් වෙන්නේ නැහැ. ප්‍රතිබිම්බයේ උඩුකුරුමයි. ඊළඟට තමයි විශාල ප්‍රදේශයක් කුඩා දර්පණයකින් බලා ගැනීමේ හැකියාව. තේරෙනවද? විශාල ප්‍රදේශයක් විශාල පරාසයක් කුඩා දර්පණයකින් බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ඔය. තේරුණාද? right. හරි ඒ ටික ඇති. right. උත්තර දර්පණ ගැන නම් ඔච්චරයි. අපි ඊළඟට තියෙන්නේ ආලෝක වර්තනය. එතකොට ආලෝක වර්තනය පිළිබඳවත් වීඩියෝ එකක් කරලා මම දාන්නම්. ඒක අද කරන්නේ නැහැ. ඒක මම අද කියන්නේ සමහර විට අද රැට වෙන්නත් පුළුවන්. ඉතින් කියන්න බෑ. වීඩියෝ එකක් කරලා ඉවරලා දැන් මෙහෙම කරන්නම්. දැන් මේ සිග්නල් ඩ්‍රොප් වෙන හින්දා මම එක කොටසට
පාඩම් කොටස් වලට වීඩියෝ කර කර දාන්නම්. එතකොට හරිනේ. නේ? The convex mirrors. The convex mirror is a diverging mirror. For image formation, we need to draw the convex mirror accurately. Similar to the concave mirror, draw a line representing the principal axis. Using a ruler, mark 3 points where P is at 0 cm, F is at 3 cm and C is at 6 cm. You can take any convenient distance as long as F is exactly in the middle between P and C. So the distance CF is equal to FP. P is the pole of the mirror, F is the focus and C is the center of curvature of the mirror here. Note that in a convex mirror, the F and C are on the opposite side compared to a concave mirror. Now use your compass to draw an arc for the convex mirror. The compass point should be placed at C, the center of curvature. The radius of the arc will be Cp equal to 6 centimeters in this case. Mark the back side of the mirror with these dashed lines. Now let's talk about the rules for image formation of a convex mirror. Just like concave mirrors, there are 4 rules for a convex mirror. Rule 1. A ray of light which is parallel to the principal axis, after reflection, it appears to be coming from the focus. Can you see that the real rays are shown in solid lines and those behind the mirror are shown with a dashed line? Rule 2. A ray of light going towards the center of curvature of a convex mirror is reflected back along the same path. Rule 3. A ray of light going towards the focus after reflection becomes parallel to the principal axis. Can you see that rule 3 is exactly opposite of rule 1? It's due to reversibility of light. Rule 4. A ray of light which is incident at the pole of a convex mirror is reflected back, making the same angle with the principal axis. Here the angle of incidence is equal to the angle of reflection. Let's place the 4 rules that we have learned for convex mirrors on our concept board. Similar to concave mirrors, avoid using the 4th rule unless really necessary, because measuring angles accurately with your protractor is hard and it can lead to inaccuracies in your diagram. So basically you need to select 2 out of the first 3 rules for convex mirrors. Once again, I'm going to be the object and I'll go and stand in front of the convex mirror and you need to find my image. So are you ready? Let's go ahead and try it out. Here I am on the principal axis at a certain distance from the convex mirror. Again, we need to take the light rays from the top of the object. So my head. Remember, we need to use 2 rules from the first 3 rules. So for the first ray, let's use rule 1. The light ray that is parallel to the principal axis after reflection appears to be coming from the focus. And for the second ray, let's use rule 2. The light ray which is going towards the center of curvature gets reflected back along the same path. Now where do these 2 reflected rays meet? The reflected rays are divergent here, so we need to produce them backwards. And the point where they meet is the position of the image of my head, since we considered the rays from the top of the object. Now where are the feet in my image? That's right, on the principal axis. So we simply need to extend the image down to the principal axis and we get the
bottom of the image. So you don't need to draw rays for that. And as you can see from this ray diagram, we have found the position of my image. What are the properties of the image formed here? The image is virtual and upright. It's virtual because it's formed by the reflected rays extended backwards. The image is diminished, and as you can see, it's formed behind the mirror. Now let me walk closer to the convex mirror. Again, we are going to use 2 out of the 3 rules to obtain our image. And as you can see, the image formed has similar properties. It's virtual and erect, it's diminished, and it's formed behind the mirror. Remember, the concave mirror had so many different cases, but the convex mirror is the easy one in the syllabus because it doesn't matter where you stand in front of the mirror, the image properties are always going to be the same. It's going to be virtual and erect, diminished, and the image will be formed behind the mirror. හරි එහෙනම් ටටා බායි